समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सक्खमुक्खदं धम्मश्रवण कालो अयं वदन्ता धम्मश्रवण कालो अयं वदन्ता धम्मश्रवण कालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स पुनश्च परं भिक्खवे भिक्खु धम्मेषु धम्मानुपस्सिः विहरति चतुषु अरियसच्चेषु कथञ्च पन भिक्खवे भिक्खु धम्मेषु धम्मानुपस्सिः विहरति चतुषु अरियसच्चेषु। सदा पूजनीय वंदनीय महासंघरत्न अवसराई श्रद्धा बुद्धि संपन्न कारुणिक पिंगुतुनी මේ පින්වත් සියලු දෙනාම දැන් මේ සූදානම් වෙන්නේ හැම දිනම තම තමන් ලැබූ මනුස්ස ජීවිතයේ හිස් නොවන උදාරතර වූ උලාරතර වූ වටිනා පින්කම් මාලාවකට සහ සම්බන්ධ වෙන්න. ඒ තමයි මේ වටවල ධම්මහදේ සේනාසනේ හෙට දවසේ සිදු කරන්නට බලාපොරොත්තු වෙන කටින මහා පින්කම්. මේට 3 මාසයකට ඉහතදී ඒ වෛද්‍ය තුෂාර මහත්මත් එතුමගේ යාළු මිත්‍රානිත් වෛද්‍ය මහත්මරුත් ඒ වගේම පවුලේ ඥාතීන් හිතයිසින් ගම්වාසීන් මේ සියලු දෙනාම එකට එකතු වෙලා මේ සේනාසනයට පැමිණිලා සේනාසනේ මහා සංඝරත්නයට ආරාධනා කළා. ස්වාමීනි අප කෙරෙහි අනුකම්පාවෙන් මේ 3 මාසයේ මේ සේනාසනේ වස්වසන්ත අපි ස්වාමීන් වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කරන්නම් උපකාර කරන්නම් කියලා. ඒ පොරොන්දු ආකාරයට තම තමනට හැකි ශක්ති ප්‍රමාණයෙන් මහා සංඝරත්නය ගැන හොයා බලමින් ප්‍රතිපහසුකම් සපයමින් සේනාසන ගිලම්පස බෙහෙසජ්ජ පරිස්කාර කියන මේ 3 ප්‍රත්‍යයෙන් උපකාර කළා. ඒ පොරොන්දු ආකාරයට හෙට දවසේදී බලාපොරොත්තු වෙනවා චීවර පූජාවත් සිද්ධ කරලා ඒ ගමම්ම කටින මහා පින්කම කටින චීවරයකුත් පූජා කරගන්නට. කටින පින්කමක් කියලා කියන්නේ මේ ලෝකේ කාමවචර කුසලයන් අතරින් අනිත් කිසිවකටවත් යටත් නොවන අතිශය බල සම්පන්න තව දෙයකින් සෙලවිය නොහැකි මහා පින්කම. ඉතින් එබඳු උලාරතර උදාරතර පින්කම සිද්ධ කරන්ට සූදානම් වෙන මේ පින්වතුන් ඒ පින්කමේ මූලාරම්භය හැටියට ඒ පින්කමට සම්බන්ධ වෙන සියලු දෙනාට දෙලොව යහපත පිණිස සංසාරික විමුක්තිය උදා කර ගැනීම පිණිස පවතින
සද්ධර්ම දේශනාවක් තමයි දැන් ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා හැමදෙනාම ඊ타ත්ම වමනාවෙන් ඊ타ත්ම ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්නට කියලා මතක් කරනවා. මේ දේශනාව තුළ පැහැදිලි කරන දහම් කරුණු සමහර විටක නෙමෙයිටම ටිකක් ගැඹුරුයි. ධර්මයේ ගැඹුරුයි නෙමෙයි අපි නොගැඹුරුයි. අපි නොගැඹුරු වෙනකොට ධර්මයේ ගැඹුරුයි වගේ තමයි තේරෙන්නේ. ඒ පින්වතුනි අතීතයේ ලෞතර බුදුරජාණන් වහන්සේලා ඕනතරම් මේ ලෝක ධාතුවේ පහළ වෙලා තියෙන්නේ. ඒ කාල වකවානු වල අපිත් මිනිස්සු වෙලා ඕනතරම් ඉන්න ඇති. ඒත් එකම බුද්ධ ශාසනයක්වත් ආදරෙන් ඇසුරු නොකළ නිසා ඒ සත්‍යධර්මයේ අහලා සත්‍යධර්මයේ නොයදුණු නිසා ඔබත් මමත් අපි හැමදෙනාම ඝෝර වූ භයංකර මේ සංසාරේ තාම මේ අත දුවන සැරිසර නැත්තෝ වෙලා ඔබත් මමත් දුවන සසර ස්වභාවය මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන ඉන්න නිසා භවයෙන් බැහැර නිසා අපිට පෙනෙන්නේ නැහැ. ඔබත් මමත් ඇවිදින මේ සසර බොහොම සුවදායක සුබදායක වටපිටාවක් නෙවෙයි තියෙන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම මතක් කළා. ධර්මයට කන් යොමු කරන් ඉස්සර වෙලා ධර්මයේ වටිනාකම අපිට පැහැදෙන්නට වැටහෙන්නට ඕනේ. ධර්මයේ වටිනාකම ධර්මයෙන් පිටක් සරණක් හොයනකම ඇති වෙන්නේ පින්වතුනි අපි ඉන්න වටපිටාවේ සුරක්ෂිතතාවයක් නැතිකම බයජනක ස්වභාවය තේරෙනවා. ඔබත් මමත් ඇවිදින මේ සසර මොනතරම් බියකරුද මොනතරම් කූරතරද කියන කාරණාව යන්තම් පමණක හෝ තේරුම් ගන්න පුළුවන් උපකාරී වෙන පුංචි කතාවක් මම මේ පින්වතුන්ට කියලා ඉන්නවා. පින්වතුනි ලෝතර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ විශාල මහනුවර රජකම් කළේ ලිච්ඡවි රජවරු 7000ක් රජවරු හිටියා. මේ රජවරු අතර හිටියා එක්තරා රජ කෙනෙක් අම්බසක්කර කියලා. මේ අම්බසක්කර රජුගේ කර්මඵල ඇදහිමක් විශ්වාසයක් නැහැ. මරණයෙන් පස්සේ උපදින්නේ නැහැ කියන නාස්තිකවාදී දෘෂ්ටියකින් යුක්තයි. ඒ වගේම හරියම කූරතරයි. කර්මඵල ආදාන නුවණක් නැති නිසා, පින්පව් ගැන විශ්වාසයක් නැති නිසා අකුසල ධර්මයන්ට බියකුත් නැහැ. ඉතින් මේ අම්බසක්කර රජුලුවන්ගේ රාජ්‍යයේ නගර මැද්දේ එක්තරා ආපන ශාලාවක් තියෙනවා කඩයක්. ওই කඩේ ඉන්නවා එක්තරා වෙළඳ මහත්තයෙක්. මේ වෙළඳතුමා හරි දැහැමි. හරිම ගුණහපත්. කවදාවත්ම කිසිම කෙනෙකුගේ හිත රිදෙන්න වචනයක්වත් කතා කරන්නේ නැති කුසල ධර්ම පෙරටුව ජීවත් වෙන බොහෝම ශ්‍රේෂ්ඨ මිනිසෙක්. මෙයා දකිනවා හැමදාම මෙයාගේ කඩේට ඉස්සරහා පාරේ මඩවලක් තියෙනවා.
ඔය මඩවල පහු කරගෙන යන මිනිස්සු හරි අපහසුතාවයකටපත් වෙනවා. හොඳට ඇඳගෙන යන ඇඳුම් වල මඩ තැවරෙනවා. මඩ විසු වෙනවා. මඩවලේ ඉස්සලා වැටෙනවා. ඉතින් මෙයා ගෙදර ගිහිල්ලා කඩේට එද්දී හරකොන්ගේ මස් ලේ මුකුත් නැති පිරිසුදු වෙච්ච ඔලු කටු කියන සුදු පාට වෙච්ච ඒ ඔලු ගෙනල්ලා අර මඩවලට දානවා. මේවට අඩිය තියලා මිනිස්සු යනවා නම් හොඳයි. මිනිස්යන්ගේ ඇඳුම් වල ජරාව ගෑවෙන්නේ නැත්තම් හොඳයි කියන අදහස. ඉතින් මෙයා දකිනවා මිනිස්සු බොහෝම පහසුවෙන් අර හරක් හිස් වලට අඩිය තියලා පහසුවෙන් මඩවලින් එගොඩ යනවා. ඉතින් මේක දැකලා බොහොම සතුටුයි. මේ වෙළඳතුමාගේ නැගණියගේ පුතෙක් ඉන්නවා බෑන කෙනෙක්. මෙයා තරුණ කාලේ නොයෙක් මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා නොයෙක් රක්තිය දුකණ්ඩායම් වලට හසු වෙලා හොරකමට පුරුදු වෙනවා. හොරකම් කළා ඒ හැම බඩුවක්ම ගෙනල්ලා දාන්නේ තමන්ගේ මාමා වෙන අර මුදලාලිගේ ගෙදර. හැබැයි මේ මාමා කිසිම දෙයක් දන්නේ නැහැ. දවසක් හොරකමේ ගියාම රාජපුරුෂයන්ට අහු වෙනවා. ගහනකොට ගෙදර තියෙන බඩු කියනවා. එන්නුවාම මේ ගෙදර තියෙන බඩු තියෙන්නේ මේ වෙළඳතුමා දැනුවත්වයි කියන අදහසින් ඒ මාමණ්ඩිව වෙළඳතුමාවත් බෑනවත් දෙන්නම අම්බසක්ක රජු ගාවට යොමු කළා. යොමු කළාම අම්බසක්කර රජු නියම කළා හොරකමට අනුබල දුන්න නිසා මේ වෙළඳතුමාගේ හිස ගසා මරා දාන්න. හොරකම් කළ නිසා අර තරුණයව එකපාරට මැරෙන්නේ නැති විදිහට ටික මැරෙන විදිහට අමුසොහොනේ උලක් හිටවල උල තියන්න නියම කළා. ඒ විදිහට අර මාමව හිසගසා මරලා අර බෑනව අමුසොහොනේ උලක් උඩ තිබ්බා. මෙහෙම තියලා පහුවදා අම්බසක්කර රජුව ඇතෙක් උඩ නැගලා උයනට යනවා. උයනට යනකොට එක්තරා රෝමත් කාන්තාවක් උඩුමහන් තලයක ඉඳලා රජතුමා රාජශ්‍රීයෙන් එන හැටි බලාගෙන ඉන්නවා. රජතුමා ඒ පැත්ත බලනකොටම ඉක්මනට ගෙයතොලට ගියා. ඒ වෙලාවේදී පිටිපස්සේ ඉන්න ඇමති කෙනෙකුට කියනවා අන්නර කාන්තාව ඉන්න ගේ මතක තියාගන්න කියලා. රජුරෝ උයනට ගිහිල්ලා ආපහු ආවහම අර ඇමතියා කෙනලා අහනවා ඔබට මතකද මම එක්තරා කාන්තාවක් ඉන්න ගේ මතක තියාගන්න කිව්වා. එහෙමයි රජතුමා. ගිහිල්ලා ඒ කාන්තාවගෙන් අහගෙන එන්න විවාහක අවිවාහක බව කියලා. මේ ඇමතිතුමා ගිහිල්ලා බලනකොට ඒ කාන්තාව විවාහකයි. රජතුමාට මේ කාන්තාව පිළිබඳ රාගාදී අරමුණක් ඇති වුණා. නමුත් අනුන්ගේ බිරිඳ කෙනෙක් ගන්නට හොඳ නැහැ. රජුරෝ කල්පනා කළා මේ මිනිස්යාගේ ස්වාමි පුරුෂයව මරුවොත් මට පුළුවන් මෙයාව බිරිඳ කරගන්න. එහෙම හිතාගෙන අර පුරුෂයාට රජමාලිගාවට එන්න කිව්වා. කියලා පුරුෂයා අතේ ඉඳලා නුඹ මට සේවය කරන්න ඕනේ කියලා මතක් කළා. අකමැති වුණත් රාජනියෝගී ඉක්මනට ගැටෙහින්දා මේ පුරුෂයා හා කියලා බාරගත්තා. ටික දවසක් දැන් රජුණෝ බලන්නේ මේ පුරුෂයාගේ මොකක් හරි අඩුවක්.
හොයනවා. කොයි වෙලාවක හරි අඩුවක් දැකපුවම මං හිසගසා මරා දානවා. එතකොට මේ පුරුෂයාගේ බිරිඳ රජවාස වලට ගෙන්න ගන්න පුළුවන් නිසා. නමුත් මේ පුරුෂයා නෙමෙයි චුට්ටක්වත් අඩුපාඩුවක් තියෙනවා. මෙහෙම බලලා තවස් ටිකක් තුනක් බැලුවා හරියන්නේ නැහැ. වැඩක් පවරන්නට ඕනේ කරලා ඉවර කරන්න බැරි කියන අදහසින් දවසක් උදේ පාන්දර මේ පුරුෂයාට කතා කරලා කියනවා අහවල් තැන නගරේ මැත්තේ උයනක් තියෙනවා. ඒ උයනට ගිහිල්ලා අරමුවන් පාට නැටි රත් උකුළුයි අරගෙන එන්න කියලා. ඉතින් මේ රජවාසලේ ඉඳලා යොදුන් 3ක් එහෙන් තියෙනවා. යොදුන කියන්නේ හැතැම්ම 16ක්. එතකොට හැතැම්ම 48ක්. හැබැයි හවස් වෙන්න ඉස්සෙල්ලා ගෙනාවේ නැත්තම් නුඹේ හිසගසා දානවා කියලා කිව්වා. ඉතින් මේ මිනිස්සු දන්නවා දැන් මේ මරන්නම තමයි ඔක්කොම උපාය කරන්න කියලා. මරණ බයෙන් තැතිගෙන මොන්න තරම් මරණ බයද කියනවා නම් අතිශය වේගින් උදේ වරුවේම පොකුණ ගාවට ගියා. ඒකේ අරන්ගත්ත එක්තරා අමනුෂ්‍යෙක් හිටියා. ඒ අමනුෂ්‍යයට කාරණා කිව්වහම මේ පුරුෂයා කෙරෙහි අනුකම්පා හිතිලා අරුවන් පාට මැටි රත්තු පුලි අරගෙන දුන්නා. රජතුමා දොරටු පාලයට කිව්වා ඉර බහැලා යන්න කලින් අද නගරේ දොරටුව වහන්න කියලා. දැන් මේ මිනිහයාට මතක් කළේ ඉර බහැලා යන්න කලින් එන්න කියලා. මේ මිනිහයා මරණ බයෙන් තැතිගෙන අතිශය වේගෙන් දුවගෙන ආවා. ඒ පුරුෂයා ඈත එනවා දකිද්දිම දොරටු පාලයා මොකද කරන්නේ? දොරටුව වහන්න ගත්තා. අර මිනිස්සයා කෑ ගහලා කියනවා මම මේ රජතුමා කියපු දේවල් අරගෙන එනවා දොර වහන්න එපා කියද්දීම දොර වැහුවා. දොර වැහුවාම ඒ දොරටුව වහපු තැන අම්බලමක් තියෙනවා. ඒ අම්බලමට වෙලා මේ මිනිස්සයා අඬ ඉන්නවා. කවුද මට මේකට සාක්ෂි වෙන්නේ? ඉර බහින්ද ඉස්සෙල්ලා මං ආව මගේ අතේ වරදක් නැහැ කියලා කියනකොට දැක්කා ඒක ඉදිරියෙම අර උල තියපු මිනිස්සයා සොහොනේ. ඊට පස්සේ කියනවා මම දොරටුව වහන්න ඉස්සෙල්ලා නැටි මලු යරගෙන ආපු බවට ඔබට ඇතයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ කියනවා මගේ ජීවිතය ඔහොම සුවල්ප කාලයයි තියෙන්නේ. මම හිත උදේ වෙනකන් ජීවත් වෙන්න දන්නේ නැහැ. ජීවිතේ කොටසයි මරණයට කොටස් 1000යි. මේ තරම් දුකකින් පෙළෙන මේ තරම් මරණාසන්න මම ඔබට කොහොමද සාක්ෂිකාරයෙක් වෙන්නේ? එහෙම නෙමෙයි. මංගාවට රැට එනවා මහා බල සම්පන්න අමනුෂ්‍යෙක් දිවි. අන්න එයාට සාක්ෂි දරන්න කියලා කියන්නේ කියලා මතක් කරගන්න. පහෝදා උදේ දොරටු ඇරලා රජුරෝනේ පුරුෂයව ගෙන්නුවා. ඊයේ ඉර බහින් ඉස්සෙල්ලා මැටි මළුවේ ගෙන්න කිව්ව ඔබ ගෙනාවේ නැහැ. ඒ නිසා ඔබගේ හිස මෙයාගේ හිස ගසා දාන්න කියනකොට නෑ රජතුමනි දොරටුව වහන්න ඉස්සර වෙලා මම ආවා කියලා මතක් කළා. කවුද ඔබට අප වෙන්නේ? ඒ පාර මතක් කළා. අන්න අහවල් සොහනේ උල තියලා ඉන්න මිනිස්සයා ළඟට රැට බල සම්පන්න අමනුෂ්‍යෙක් කෙනා අන්න එයා සාක්ෂි දරනවා කියලා. කැමති නම් කෙනෙක් මං කියවන්න කිව්වා. ඒ පාර රජුරෝ වන්නේ මම්ම ඒ සාක්ෂිය බලා ගන්නට ඕනේ කියලා රැ වෙනකන් ඉඳලා රජුරෝම මේ පුරුෂයාත් එක්ක යනකොට රාත්‍රියේ මධ්‍යම යාමේ එක්තරා අමනුෂ්‍යෙක් කෙනා. ඒ කවුරුවත් නෙමෙයි අර වෙලදතුමා තමයි මැරිලා බොහෝමාටු දෙවියෙක් වෙලා ඉපදිලා තියෙන්නේ. ඒ වෙලදතුමා තවත් වැඩක් කළා තිබුණා. එච්චර හොඳ වුණා. දවසක් යාළුවෙක් නාන්න ගිහිල්ලා හොරකමට නෙමෙයි
සෙල්ලමට යාළුවාගේ රෙදි ටික හංගලා දීලා නැතුව පස්සේ ටිකක් විහිළු කරලා දීලා තියෙනවා. කරමු පින් වලට දෙවියෙක් වුණා අර විහිළුවට හරි යාළුවගේ රෙදි හංගපු අකුසලයට ඇඳුම් නැතුව නීති වස්ත්‍රයි. ඉතින් කාටවත් පේන් දෙන්නේ නැහැ. ඒ රජතුමා ගාවට ඇවිල්ලා රජතුමා පැත්තකට වෙලා ඉන්නකොට අර උඩ ඉන්න මිනිස්සයා ගාවට ඇවිල්ලා හැමදාම මෙන්න මේ ටික කියනවා. පින්වත ඔබ ජීවත් වෙන්න. ඔබ මැරෙන්න එපා. ඔබේ ජීවත් වීම ශ්‍රේෂ්ඨයි. මේ මරණයට වඩා කියා කියනවා. ඒ පාර මේ අමනුෂ්‍යයන්ගෙන් රජුරු වහනවා මේ උඩ ඉන්නේ ඔබේ හතුරෙක්ද? ඔබේ වෛරක්කාරයෙක්ද? දවසින් දවස ටිකෙන් ටික ශරීරයේ ප්‍රසාරු කරගෙන මේ උල බහිද්දී කෝරු කටුකු ජීවුණු දුක් වේදනා විදිද්දී එබඳු දුක් විඳින මිනිසෙට මැරෙන්න එපා ජීවත් වෙන්න කියලා කියන්නේ මේ මිනිසයා දුක් විඳිනවා දකින්න එච්චර කැමතිද ඔබ කියලා අහනවා. ඊට පස්සේ රජතුමානේ මෙතන කියන්න බෑ ටිකක් එහාට යන්න. මම මේ කියන වචනේ අහුණත් මෙයාගේ ජීවිතේ නැති වෙයි කියලා රජතුමාව පැත්තකට ගිහිල්ලා කියනවා මේ උලෝඩ ඉන්න පුද්ගලයා මගේ හතුරෙක් නෙමෙයි. එයාව මට අප්‍රිය නෑ. එයා මට ප්‍රියයි. මට එයාව මනාපයි. එයාට මම බොහොම ලිංගතුයි ආදරේ. ඒ මෙයා මැරිලා ගියාම උපදින්න තැන මම දකිනවා. මැරිලා ගියාම උපදින්නේ කල්ප ගණනක් පැහැෙන අවීච මහ නරකයේ. එබඳු දුකට සාපේක්ෂව මේ උලුඩ ඉන්නවා කියන එක දිව්‍ය යහනාවක ඉන්නවා වගේ. මෙයා මරණයෙන් පස්සේ රැකෙන්න තියෙන තැන දැකලා යනුකම්පාවෙන් පින්වත් මැරෙන්න එපා ජීවත් වේවා කියලා මම කියන්නේ කියලා මෙන්න මේ අම්බසක්ක රජුන්ට රාමනෝසය කියනවා. ඒක කතාව ගොඩාක් තියෙනවා. මේ අමනුෂ්‍යගේ කීම අහලා රජුරෝ සිවුරු පූජා කළාම වස්ත්‍රාභරණ ලැබුණ හැටි ඊට පස්සේ දෙනෙන් ආපු හැටි අන්තිමට උඩ ඉන්න පුරුෂයාව එකෙන් ගලවලා පැවිදි කරන්න යොමු කරපු හැටි කියලා කතා විදිහට තියෙනවා. නමුත් මට මෙන්න මේ ටිකයි මතක් කරන්න ඕනේ. අරතරන් කෝරු කටුකු තියුණු දුක් වේදනාවන් විඳින්මින් උඩ ඉන්න මිනිසයාට ජීවත් වෙන්න මැරෙන්න එපා. ඔබගේ මැරීමට වඩා ජීවිතයම ශ්‍රේෂ්ඨයි කියලා කියනකොට සතර අපායේ අවීචාදී අපායන්ගේ දුක කොච්චරද කියන කාරණාව කියනවා. පින්වතුනි සසර ඉන්න ඔබටත් මටත් භවයෙන් වැහිලා හින්ද පේන්නේ ඒ අද මේ බණ අහන මොහොතේදී ඔබත් මමත් ඒ අවීචේ ඇහෙන්න තියෙන හේතු සම්පත් හේතු විපත් ඔඩුක්වි තියාගෙනයි ඉන්නේ කියන එක මතක් කරනවා. ඒ බඳු අවීච මහා නරකාදී දුක්ඛයන්හි දුක් විඳලා වාර ගණන් මෙච්චරයි කියලා කියන්න බෑ. ඔබට මට සසර හිටියොත් ඒ බඳු උපත්ති වශයෙන් යන්න තියෙන හේතුව තව එහෙමමයි කියන කාරණාවක් මතක් කරනවා. මේ දුක් සහගත සසරෙන් ඔබටත් මටත් ඈතර වෙන්න තියෙන එකම උපාය තමයි බුද්ධ ශාසනයක් හම්බ වෙච්ච වෙලාවක සත්‍යධර්මය අවබෝධ කරගෙන මේ භව කතරෙන් ඈතර වෙන එක. පින්වතුනි මේ සත්‍යධර්මයක් හැමදාම නැහැ. සමහර කාලවල කියනවා බුදුරජාණන් වහන්සේ නමක් ඉපදිලා තව බුදුරජාණන් වහන්සේ නම පහළ වෙනකොට ඒ අතර බුද්ධ ශූන්‍ය කල්ප ගණනින් අසංකීයයි කියලා ප්‍රමාණයක් කරන්න බෑ. අසංකීයයි කියන්නේ කල්පයක් කියලා කියන්නේ හැතැම්ම 16ක් දිග 16ක් පළල
ටැංකියකට අබ පෙරෙව්වොත් මනුස්ස ලෝකෙන් අවුරුදු 100කට සැරයක් එක අබ ඇටේ අයින් කරුවත් අර ටැංකිය අබ ඉවර වෙයි ඒ කල්ප ඉවර වෙන්නේ. තව උපමාවක් තියෙයි හැතැම්ම 16ක් දිග 16ක් උස 16ක් පොල් මහ ගරුව මහ විශාල පර්වතයක් තියෙයි. මනුස්ස ලෝකෙන් අවුරුදු 100කට සැරයක් මේ කළුගල් පර්වතය රෙදි කැල්ලකින් පිහිනවා. පිහිනකොට යම් දවසක මේ ගල ගෙවිලා යයි ඒ කල්ප ඉවර වෙන්නේ. ඒබඳු කල්ප බුදුරජාණන් වහන්සේ නමක් නැතුව එක ගලක් ගෙවිලා ගියා, ගල් 10ක් ගෙවිලා ගියා, 100ක් ගෙවිලා ගියා, 1000ක් ගෙවිලා ගියා, ලක්ෂයක් ගෙවිලා ගියා. බුදුරජාණන් වහන්සේලා නැහැ. පින්වතුනි මොහොතකට ජීවිතයේ ස්වභාවය සිහි කරගන්න ඒ බුද්ධ ශූන්‍ය හැම කල්පවලම කාලවලම ඉපදිලා මිනිස්සු වෙලා ගෙවල් හදන්න ඇති, දරුවෝ හදන්න ඇති, ඉඩකඩම් මිල මුදල් ගන්න ඇති. නමුත් සත්‍යර්මය අවබෝධය සඳහා අපි කවදාවත් හිත නමලා නැහැ. ඕගොල්ලන්ට අපිට බුද්ධෝත්පාද කාලයක් මනුස්ස ජීවිතයක් සත්‍යර්මයේ තියෙන මේ වටපිටාවක් ලැබුණා කියලා කියන්නේ ඒකාන්තයෙන් පින් තියනවා නිවන් දකින්න හේතු සම්පත් තියනවා. කල්යාණ මිත්‍ර භාවයෙන් හැමෝටම මතක් කරන්නේ තමන්ගේ ස්තික පාද ගන්න. මේ සසර දිගින් දිගටම යන්නේ වෙන්න එපා. අවුරුදු 50ක 60ක ජීවිතය විතරක් බලන් දෙපා. මේ බුද්ධෝත්පාද කාලයේ ලැබුණු වෙලාවේදී මේකෙන් ප්‍රයෝජනයක් ගන්න කියන කාරණාව මතක් කරමින් මම මාතෘකා කළ සූත්‍ර පාඨය ඔයගලන්ට විස්තර කරලා දෙන්නම්. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මහණෙනි මේ නිවනට එකම මගයි කියලා දේශනා කළ සතිපට්ඨාන සූත්‍රය. ඒ සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේ චතුරාර්ය සත්‍ය මෙනෙහි කරමින් සිහිය පිහිටුවා ගන්නේ කොහොමද, හිත සමාධි කරන්නේ කොහොමද කියන කාරණාවයි මම අද පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙන්නේ. එතනදී සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාවේ ඉඳලා ධම්මානුපස්සනාවේ බොජ්ජංග දක්වා තියෙන්නේ සමත පූර්වාංගම විදර්ශනා ක්‍රමය. අන්තිම පරයයේදී චතුරාර්ය සත්‍ය මෙනෙහි කරමින් හිත සමාධි කරගන්නවා කියන මේ ක්‍රමයේ තුල තියෙන්නේ විදර්ශනා පූර්වාංගම සමතය. ආනාපාන සති භාවනාවට වගේම පරිමුඛං සතින් උපට්ඨපිත්වා හොඳට නාසිකාග්‍රයේ ළඟ හෝ මුඛ නිමිත්තේ සිහිය පිහිටුවා ගන්නට ඕනේ, හිත පිහිටුවා ගන්නට ඕනේ. ඒකමක් සඳහාද එක එක අරමුණු වල දුවන්නේ නැතුව එක එක දේවල් සිහි කරන්නේ නැති විදියට. අන්න ඒ විදියට හොඳට සිහිය පිහිටුවාගෙන චතුරාර්ය සත්‍ය මෙනෙහි කටයුතුයි. මේ ක්‍රමයේදී නුවණින් චතුරාර්ය සත්‍ය මෙනෙහි කරනකොට ඒ මෙනෙහි කරන දේ තුලින්ම හිතේ විසුරුකම අඩු වෙලා හිත සමාධි වෙනවා. ඒ සමාධියටම චතුරාර්ය සත්‍යයක් පෙනෙනවා, අවබෝධ වෙනවා. ඒ විදිහටම සමත විදර්ශනා කියන ධර්මතා දෙකම කුළුගන්වලයි මෙතනදී පෙන්වන්නේ. කෙනෙකුට හොඳට මේ චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති වෙන විදිහට ටික ටික හරි විවේකයේ ලබාගෙන පැත්තකට වෙලා හිතනවා නම් ඒකෙම නීවරණ ධර්ම දුරු වෙලා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. පින්වත්නි මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කොච්චර වටිනවද කියනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි නුඹලට කවුරු හරි කිව්වොත් උදේ කාලේදී
අඩ යටි පාරවල් 100යි. තවලට අඩ යටි පාරවල් 100යි. හවසට අඩ යටි පාරවල් 100යි. මේ වගේ පොළු පාරවල් 300ක් දවසට කමින් අවුරුදු 100ක් ජීවත් වුණොත් නුඹලට චතුරාර්ය සත්‍ය අවබෝධ කරවනවා අවබෝධ වෙනවා කියලා කිව්වොත් ඒත් ඉක්මනට කැමති වෙන්න වහා කැමති වෙන්න සීක්‍රෙන් කැමති වෙන්න චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් සසර දුක ඉවරයි ඒ කාපු පොළු පාරවල් ප්‍රමාණය එතනින් ඉවරයි චතුරාර්ය සත්‍ය අවබෝධ නොවි මේ සසර හිටියොත් ගුටි කන්ද වෙන ප්‍රමාණය එච්චරයි කියලා කියන්නේ නැහැ කියලා මතක් කරගන්න. ඒ නිසා එච්චරට වටිනවා මේ චතුරාර්ය සත්‍ය අවබෝධය. ඉතින් මෙතන ඉඳලා වෙනන මේ කරුණු ටික ගැඹුරුයි. නමුත් දවල්ට අහගෙන ඉන්නට මෙනෙහි කරගන්න අවශ්‍ය ක්‍රමය අපිට එතකොට පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතංචපන භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චතුසු අරිය සත්‍යේසු මහණෙනි කොහොමද මහණතෙම චතුරාර්ය සත්‍ය ධර්මයන්හි ධර්මයන්ව බලමින් වාසය කරන්නේ කොහොමද මහණෙනි මහණතෙම චතුරාර්ය සත්‍ය ධර්මය නුවණින් බලන්නේ ඉද භික්ඛවේ භික්ඛු මහණෙනි මෙහි මහණතෙම ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති අයං දුක්ඛ සමුදයති යථා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධෝති යථා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධං විපක්ඛිතා යථා භූතං පජානාති මෙන්න මේ දුකයි නේද කියලා ඇත්ත ඇති බලනවා දුක ඇති උනේ මෙහෙම නේද කියලා දුක ඇති වෙච්ච හැටි නුවණින් හිතනවා. මෙන්න මේ විදිහට දුක නැති වෙනව නේද කියලා නුවණින් හිතනවා. දුක නැති කිරීම සඳහා මෙන්න මේ විදිහේ කටයුතුයි නේද කියලා හිතනවා. සිහිය පිහිටුවාගෙන මෙන්න මේ විදිහට හිතනකොට හිතන එකයි චතුරාර්ය සත්‍ය ධර්මයන්හි ධර්මයන්ව බලන එක කියලා කියනවා. අපි දැන් බලමු කොහොමද ඉදන් දුක්ඛං පජානාති මේ දුකයි කියලා හිතන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය හැටියට මේ දුකයි කියලා කොහොමද බලන්නේ? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණපි දුක්ඛ, ශෝක පරිදේව දුක්ඛ, දෝමනස් උපායාස දුක්ඛ. අපේ සංපයෝගෝ දුක්ඛෝ යේ විපයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡන්න ලබිතං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. හොඳට පෙන්නනවා මේකෙන් එක බලන්න මම එන්නේ ජාති දුක්ඛ. ජාතිය දුක්ඛ. ජාතිය කියන්නේ ඉපදීම දුක. ඇයි ඉපදීම දුක කියලා කියන්නේ? උපන්නොත් මහලු භවයේ දුක් විඳින්න වෙනවා. ලෙඩවීමේ දුක් විඳින්න වෙනවා. මරණ දුක් විඳින්න වෙනවා. ශෝකී දුක් පරිදේවය කියලා කියන්නේ නම කිය ආදන ගුණ කිය ආදන දුක් විඳින්න වෙනවා. කායික දුක් විඳින්න වෙනවා. මානසික දුක් විඳින්න වෙනවා. දැඩි විහෙස කර දුක් විඳින්න වෙනවා. ඒ වගේම කැමැති බලාපොරොත්තු වෙච්ච දේ වලදී මේ දුක් විඳින්න වෙනවා. අප්‍රිය අමනාපදී ලැබීමේ දුක් විඳින්න වෙනවා. තමන් හිතන බලාපොරොත්තු වෙන දේ නොලැබීමේ දුක් විඳින්න වෙනවා. එතකොට පුද්ගලයෙකුට විඳින්න පුළුවන් දුක් ප්‍රමාණයයි වෙන්නේ. මේ සියලුම දුක් විඳින්න වෙන්නේ කුමක් නිසාද? ජාතිය නිසා. ජාතිය කියන්නේ ඉපදීම නිසා. කාගේ ඉපදීමද? මේ පුද්ගලයේ ඉපදීම, සත්‍යයේ ඉපදීම, මගේ ඉපදීම නිසා.
අපේ නිකමට ජාතිය නිසා ජාතිය දුක ජාතිය නිසා දුක එනවා. ජාතිය දුක ජාතිය නිසා දුක. එතකොට පින්වතුනි එතකොට කෙටියෙන් තෝරගන්නට ඕනේ මේ සියලුම දුක් ටික විඳින්න වෙලා තියෙන්නේ පුද්ගලයෙකුට කෙනෙකුට. ওই දුක් ටිකට අයිතිකාරය කෙනාගේ ඉපදීම. එතකොට අපි කොහොමද දුක්ඛ සත්‍ය මෙනෙහි කරන්නේ? තමන්ව සිහි කරගන්නවා මේ මම කියන කම මේ පුද්ගල ස්වභාවය නිසයි ඒ මට ලෙඩ වුණොත් අනේ මම පිළිකාවක් හැදිලා මට අංශභාගය හැදිලා කියලා පුද්ගලයෙක් විඳින දුක් තියෙනවා. අනේ මගේ ඇස් පෙනෙන්නේ මගේ කන් ඇහෙන්නේ මගේ අතපය වළංගු නැහැ කියලා කෙනෙකුට විඳින්න වෙන මහලු භවයේ දුක් ටික. ඒ වගේම අනේ මම කොයි වෙලාවෙ මැරෙයිද මොන විදියට මැරෙයිද කියලා මරණය නිසා එන දුක. ඒ වගේම තමන්ගේ හිතට කෝරෝ කටුකෝ වේදනාවක් ඇති වෙන ශෝකී ස්වභාවයෙන් තරමුණ ඇති වෙනවා. ඊගාවට මගේ අම්මා මලෝ තාත්තා මලෝ පුතා දරුවා මරුණා අනේ මගේ දරුවා කියලා පපුවේ අත්ක ගහනට ಗುಣ කියනට ඒවට කියන පරිදේක. මේ හැම දුකක්ම විඳින්න වෙන්නේ තමන් උපන්න නිසායි කියලා දකිනවා. ඉපදීම කියන තැනක මේ සියලුම දුක් ටික විද්‍යමානයි. તો දුක්ඛ සත්‍ය කියලා වෙන දෙයක් දකින්න එපා. තමන්වම දකින්න මේ මම මේ පුද්ගලයා තමයි මේ සියලුම දුක් ටිකේ අයිතිකාරය දුක් කියන්නේ දෙන්න වෙන්නේ. ඊට පස්සේ අයං දුක්ඛ සමුදයෝති මේ දුක ඇති උනේ කොහොමද කියන කාරණාවක් තියෙනවා. දැන් පුද්ගලයා නැත්තම් මම දැනෙනවා මම ඉන්නවා මට මේ විශාල දුක් ගොඩක් විඳින්න වෙනවා කියලා පේනවා. මගේ ජීවිතේ කෙටි කරලා ගත්තොත් ආත්පස වට කරගෙන තියෙන දුකෙන්ද තියෙන අරමුණුමයි කියලා එතකොට තේරෙනවා. මොකද ලෙඩවීමේ දුක්, මහලු වීමේ දුක්, මරණ දුක්, ශෝක කිරීම, වැළපීම, කායික මානසික දුක් මේ සියලුම දුක් ටික. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට දුක කියන එක බලන්න කියන්නේ මොකක් නිසාද? දුක කියන එක බැලුවොත් තමයි දුකයි ජීවිතයේ ආත්පස ජීවිතයේ දුකයි පිහිටලා ඉන්නේ කියන දුක්ඛේ ඥානය එනවා. එහෙම නැති වුණොත් ලෝකයේ සුවයි සුබයි කියන මානසික මට්ටමකින් අපි ජීවිතේ ජීවත් කරගන්න හදනවා මිසක මේ දුකයි කියලා මේකෙන් ඈතර වෙන්න ක්‍රමයක් හොයන්නේ. මේ පුද්ගල භාවය කියන එක ඇතිතන මේ සහ විශාල දුකක් තියෙනවා නේද කියලා දැක්කොත් තමයි යම් දවසකදී ඒ පුද්ගල භාවයේ ඉපදීමෙන් මේ දුකේ ඉපදීමෙන් අයින් වෙන්න අපි කැමති වෙන්නේ. එහෙම නැතිනම් සුබදායක සුවදායක අරමුණු වලින් මට දරුවා ඉන්නවා, ගෙදර තියනවා, ඉඩකඩම් තියනවා කියන
අරමුණු හිතමින් ඒව ගැනම හිතලා ඒව ඇතුලේ හිත හැංගෙනවා. නමුත් ජීවිතයේ විටින් විටක කෙනෙක් තමන්ගේ මම ඉන්නේ මගේ ජීවිතය මේ විදිහේ දුක් වටපිටාවකින් යුක්තයි. ඒකට හේතුව ඒ ඔක්කොම විඳින්නුනේ ඉපදීම නිසා නේද කියලා දැක්කහම දුක්ඛේ ඥානය ඇති වුණාම ලෝකයේ තුල ඉන්න තියෙනව නම් හොඳයි කියන අදහසයි. හැබැයි අයං දුක්ඛ සමුදය මේ දුක ඇති උනේ මෙහෙමයි කියලා දන්නේ නැත්තම් දුක උනාට දුක් දෙයින් මිදෙන මාවත හම්බ වෙන්නේ නැහැ අපිට. හොඳට මතක තබා ගන්න ඕනේ ජීවිතයේ දුකයි කියලා කිව්වා. ඒ දුක ඇති උනේ කොහොමද කියන කාරණාව හම්බුනොත් විතරයි ඇතිවෙච්ච හේතුව නැති කරලා දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් දුකයි කිය ඉන්නවා මිසක දුක ඇතිවෙච්ච හේතුව දන්නේ නැත්නම් කිසිම වෙලාවක දුකෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. දැන් තමන්ගේ ජීවිතයේ වටපිටාව දුකයි කියලා නුවණ ආවා. දුකට හේතුව තමන්ගේ ඉපදීමයි කියලා ආවා. ජාතිය නිසා මේ ඔක්කොම. ඊට පස්සේ මේ දුකට හේතුව, ඒ කියන්නේ ඉපදීමට හේතුව මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ දෙවනුවට ආපහු පැහැදිලි කරනවා. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා තත්ත්‍ර තත්‍රාභිනන්දනී සීයතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. මේ තණ්හාවයි ජාතිය නැත්තම් දුක ඇති කරේ. මම ඒක ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම් වෙන උපමාවකින්. තව පැත්තකින් ගත්තාම පටිච්ච සමුප්පාද ධර්මතාවයෙන් කියන්නේ දුක ඇති වෙච්ච හැටි ගැන. ඒ පටිච්ච සමුප්පාදයේ අන්තිමට බහුපච්චා ජාතිපච්ච ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායස සම්භවಂತಿ කීපතන දුක. ඒ ජාතියට මෙහා ඉඳලා අනිත් අංග ටික ඔක්කොම පෙන්නවා දුක ඇති වෙච්ච හේතු ටික. මම මේ පින්වතුන්ට පොඩි නිදසුන් කතාවක් පෙන්වන්නම්. මේ මෙතනම තියෙනවා කපුරු මල් තියෙනවා, කානිසන් තියෙනවා. එතකොට මේ මල් වර්ග තියෙනවා. මේ මලක් අරගෙන බැලුවොත් අපි මේ කපුරු මලක් අරගෙන බැලුවොත් සුවඳයි. ඔය මලේ සුවඳ තියෙන්නේ කොහිද කියලා අපි බැලුවොත් එක පෙත්ත කඩලා ගත්තොත් මලේ සුවඳ ඒ පෙත්තේ තියෙනවද? නෑ. ඒ වගේම ඒකම තියෙන රේණු තියෙනවා. සිවුන් කෙඳි වගේ. රේණු වල නෑ. ඊට පස්සේ මේ මල් පෙට්ටි රේණු ටික සම්බන්ධ වෙලා තියෙන කෙනිය තියෙනවා. ඒකෙත් නෙමෙයි. ඒ ටිකටම සම්බන්ධතාවයේ තියෙන නැට්ට තියෙනවා. නැට්ට හැදුණු ගහක් තියෙනවා. ගහකින් නැට්ටක් හැදිලා නැට්ටේ කෙනිය හැදිලා එතකොට ඒකේ හැටි වෙච්ච මල් පෙති රේණු හැදෙනකොටම ඒ ටික නිසා සුවඳ කෙනෙක් උපදිනවා. මල් පෙති රේණු කෙමිය කියන මේ ටික නිසාම උපදින සුවඳ ඒ ටිකම අල්ල ගන්නවා. හොඳට බලන්න මලක් සුවඳයි. මලට සුවඳ කොහෙන්වත් ගෙනාවේ නැහැ. මල සුවඳ කරන සුවඳ උපන්නෙත් මලෙන්මයි. පෙති වෙනම ගත්තොත්, රේණු වෙනම ගත්තොත්
කෙමිය වෙනම ගත්තොත් සුවඳ කියලා එකක් නැහැ. ඒ ටික නිසාම උපන්න සුවඳ ඒ ටික මල්ල ගත්තාම මල් සුවඳවත් මලක්. හැබැයි හොඳට මතක තබා ගන්න ඕනේ මලේ සුවඳ කරන සුවඳ ඒ මලට අදාළ කායලි ටික නිසාම හටගෙන ඒ ටික මල්ලගෙන තියෙනවා. එතකොට ඒ සුවඳ මල නිසාම ඉපදිලා මලේම මලම අසුරු කරගෙන පවතිනවා. දැන් සුවඳට කපුරු මල. මේ කපුරු මලට හේතුව මොකද්ද? නැට්ට. නැට්ටට හේතුව ගහ. ගහට හේතුව ඒ කිස්සෙල්ල ගහක අත්තක් එහෙම නැත්නම් මලක් මේ ඇටයක් කියන්නේ. ඒ කිස්සෙල්ල ගහේ අපි කියන ඇටයක් කියලා නැත්නම් අත්තක් කියලා. ඒ ඇටේ තමයි බීජය. හොඳට බලන්න ඒ බීජය නිසා නැවත ගහක් හැදුනා. ගහේ නැට්ටක් හැදුනා. නැට්ටේ මල් කෙමිය හැදුනා. ඒ තුල පෙති රේණුයි හැදෙනකොට ඒ ටික නිසාම උපදපු සුවඳ ඒ ටික මල්ල ගත්තා. දැන් මල සුවඳයි. හොඳට බලන්න මේ මල සුවඳවත් කරන සුවඳ ඒක ඉස්සෙල්ලා මලේ තිබිලාවද? නෑ. ඒක ඉස්සෙල්ලා මලේ සුවඳ මේ සුවඳට ආවේ නෑ. ඒ මලෙන් මෝරපු ඇටයකින් තමයි මේ ගහ හැදුනේ. ගහේ තමයි නැට්ට හැදුනේ. නැට්ටේ තමයි කෙමියයි පෙති රේණුයි හැදුනේ. එතකොට සුවඳයි. දැන් මේ සුවඳ කොච්චර කාලයක් තියෙයිද? මේ පෙති ටික තියෙනකම්, මේ රේණු ටික තියෙනකම්, මේ කෙමිය ගැලවිලා වැටෙනකම් මේ සුවඳ තියෙනවා. කෙමිය ගැලවිලා වැටෙන දවසට, රේණු හැලෙන දවසට, පෙති හැලෙන දවසට සුවඳ නැති වෙලා යනවා. මිසක ආයි කොහටවත් යන්නේ නැහැ. ඊට පස්සේ මේ මලේ පෙති ටික රේණු ටික නිසා හටගන්න සුවඳ ඒ ටිකම අල්ලගෙන සුවඳවත් වේවි මල තියෙද්දි මලේ ඇට මෝරනවා. එක්ක කඳ හෝ මෝරනවා. මල් පෙති ටික හැලේ, රේණු හැලේ, කෙමිය ගැලවිලා වැටි සුවඳත් ඒක ඉවරයි. හැබැයි මේ මලේම මොහු කරපු ඇටයක් ආයෙත් පැලෙනවා. ආයෙත් ගහක් හැදෙනවා. ගහේ නැට්ට හැදෙනවා. ආයෙත් කෙමියන් රේණු පෙති හැදෙනකොටම ආයෙත් මල සුවඳයි. දැන් මේ මලේ සුවඳෙන් චුට්ටක්වත් අතීතයේ අනාගතේ හටගන්න මලකට යනවද? නැහැ. හොඳට බලන්න අතීතයේදී සුවඳවත් මල් තිබුණා හිස් නැහැ. දැනුත් සුවඳවත් මල් තියෙනවා හිස් නැහැ. අනාගතයේත් සුවඳවත් මල් තියෙනවා හිස් නැහැ. හැබැයි කිසිම දවසක අතීත මල් ගහේ සුවඳ මේ මල් ගහේ සුවඳ කරන්න හේතුන් නැහැ. අතීත මල් ගහේ ඇටයක් නම් හේතුණා මේ ගහ හැදෙන්න, මේ මල හැදෙන්න හැදෙන ගහ හැදෙන්න හේතු වුණා. හැබැයි සුවඳ ආවේ නැහැ. ඒ වගේම මේ මල් ගහේ තියෙන ඇටයකින් නැවත අනාගතේ මල් ගහක් හැදෙයි. එදාටත් මල හැදෙයි. හැදෙනකොට මල සුවඳවත් වෙනවා කියන ධර්මතාවයක් තියෙයි. මේ මලේ සුවඳ චුට්ටකට ඒකට යන්නේ. නමුත් හැමදාම හේතුඵල ධමයක් තුල එතන සුවඳයි. ඒ වගේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ මෙන්න මේ ටික. මේ මල් ගහට හේතුව ඒ ඉස්සෙල්ලා මල් ගහක ඇටේ වගේ. පෙර ජීවිතේ අවිද්‍යාවෙන් කර්ම රැස් වුණාම අවිද්‍යා සංකාර කියන්නේ අර මල් ගහක ඇටේ වගේ. ඒ මල් ඇටේ පොළවේ හිටවුවාම මල් ගහක් හැදෙනවා වගේ. ගහේ නටුවක් හැදෙනවා වගේ තමයි
ප්‍රතිසන්දි විඥාණය මේ රූපයකට බැහැගෙන ඇහැ කන දිවනාසය ශරීරය කියන ආයතන ටික හැදෙන එක අත්තක් හැදෙනවා වගේ. අත්ත හැදුනහම කෙනිය හැදිලා පෙතිරේණු ටික හැදුනා වගේ ස්පර්ශ වෙලා වේදනාව ඇති වෙනවා. අන්නේ වේදනාව අරබය රස විඳ ගැනීම මනෝ බලන තණ්හාව අර මල අල්ලගත්ත මල පෙතික නිසා හටගත්ත සුවඳ ඒකම අල්ලගත්තා වගේ මේ ඇහැ කන දිවනාසය ශරීරය මනස කියන ආයතන ටික නිසා උපදින පුද්ගල භාවය නැත්නම් තණ්හාව මේ ආයතන ටිකම අල්ලගන්නවා. විඥාන ඇති නමුත් මම අන්තිමට ඕගලන්ට වැඩපිළිවෙලක් කියලා දෙනවා මේ ප්‍රශ්නේ විසඳගන්න. ඒකෙන් මතක් කළේ බුදුරජාණන් වහන්සේ එන්නවා පෙර කර්මයට විපාක ස්කන්ධ ටිකක් හැදිලා මම කෙටි කරලා ගත්තොත් විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටික ජීතුණු ගමම්ම පුද්ගලයේ ඉපදීම වෙනවා කියන එක. ඒකෙදිත් මට පැහැදිලි කටයුතු එක දෙයක් තියෙයි. අපි ගොඩාක් දෙනෙක් හිතනවා විඥානයක් නැත්තම් සිත රූපයකට දැසගත්තාම ඒ දැස ගැනීමයි සත්‍යයේ ඉපදීම පුද්ගලයේ ඉපදීම කියලා. ඒ කියන්නේ එතකොට අපේ අදහස විඥානයේ සත්‍යය කියන අදහස. අදහසේ තියෙන හින්දා. ඒ කියන්නේ සිතක් මේ රූපයට දැසගත්තාම කයක් සවිඥානික වෙනවා. ඒ හිතේ ඇති චේතනාව නිසා ඉදිරියම ආපහු එම ඉරියව් පවත්වන්න පුළුවන්. හිතින් කියින් කරන්න පුළුවන්. හැබැයි ඒ තන දක්වා ඒ දුර දක්වා තියෙන්නේ නාම රූප කියන ධර්මතා දෙකක පැවැත්මක් මිසක මගේ දුව මරුණා මගේ පුතා මරුණා අනේ මට ලැජ්ජයි මට බැන්නා කියලා පුද්ගල භාවයෙන් බාර ගන්න දුක් විඳින පුද්ගලයා ඒ තුල නැහැ. හොඳට මේක තේරුම් ගන්න අපි ගොඩක් දෙනෙක් හිතන්නේ විඥානය නැත්තම් සිත රූපයකට බැහැගෙන කය සවිඥානික වෙච්ච පමණකින් සත්‍යයේ ඉපදීම පුද්ගලයේ ඉපදීම කියලා. නෑ බුදුරජාණන් වහන්සේ පුද්ගලයේ ඉපදීම ඉස්සෙල්ලා අපි පෙන්වන්නේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් කියන මේ දුක මේ දුකට හේතුව මොකද? ජාතිය. ඒ ජාති දුක ඇති උනේ කොහොමද කියලායි මේ පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ. අවිද්‍යාපච්චය සංඛාරා කියලා පෙර කර්මය නිසා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා විපාක ස්කන්ධ ටිකක් හටගත්ත හැටි. ඒ ස්කන්ධ ටිකට තණ්හාවෙන් මම මගේ කියලා උපාදාන වුණාම භවය නිසා ජාති ඇතිවෙච්ච හැටි පුද්ගලයා ඇතිවෙච්ච හැටි. මේ ජාතිය නැත්තම් පුද්ගලයා ඇතිවෙච්ච හැටි පෙන්නකොට බලන්න ධර්මතා තුනක් පෙන්නනවා. අවිද්‍යා සංඛාර කියලා කාරණේකුයි විඥාන වාතන පස්ස වේදනා කියලා විපාක ස්කන්ධ ටිකකුයි තණ්හා උපාදාන භව කියලා කෙලෙස් ටිකකුයි. කර්ම විපාක කෙලෙස් කියන ධර්මතා රාශියක් සිද්ධාන්ත ටිකක් එකට වීමෙනුයි මේ පුද්ගල භාවය පුද්ගලයා හැදුනේ කියන එක පෙන්නනවා. ඒ කියන්නේ මලේ සුවඳ බලන්න මලේ සුවඳ කියන එක පෙර ගහක ඇටයක් තියෙන්න ඕනේ එකයි. ඊට පස්සේ වර්තමාන ගහ අතු ඉති කෙමි රේණු කියලා කැලි ටිකයි ඒ ටික අල්ලගෙන ඒ ටික නිසාම උපන්න සුවඳ ඒ ටිකම අල්ලගත්තා.
සුවඳවත් මලක් වෙන්න ධර්මතා තුනක් තිබිලා තියෙනවා. ඒ වගේ දුක් විඳින පුද්ගලයෙක් නිර්මාණය වෙන්න, දුක් විඳින කෙනා නිර්මාණය වෙන්න, දුක් විඳින ඔබව නිර්මාණය වෙන්න, දුක් විඳින මාව නිර්මාණය වෙන්න. කර්මයකුත් කර්මයට විපාක ස්කන්ධ ටිකකුත් විපාක ස්කන්ධ ටිකට කෙලෙස් ටිකක් එකතු වෙච්ච තැනයි මාව මේ දුක් විඳින. නිന്ദා අපහාස ඇනුම් බැනුම් දාඩන පීඩන කියන මේ දුක් ටික විඳින කෙනා වන්නේ. අයං දුක්ඛ සමුදය කියනකොට මේ දුක්ඛ සමුදයයි කියනකොට නියම විදියට නම් මේ දුක ඇති වෙච්ච හැටි කියනකොට පටිච්ච සමුප්පාදයම අවබෝධ වෙන්නට ඕනේ. ජාති දුක්ඛ ජරා දුක්ඛ කියලා ඒමෙතස කේවලස්ස දුක්ඛ සමුදය හෝති කියපු ටික දුක ඇති කරන හේතුව තමයි භවයේ ඉඳලා අවිද්‍යාව දක්වාම තියෙන්නේ. එතකොට මෙතෙන්ද මට කෙටියෙන් කියන්න ඕනකම තියෙන්නේ අද මම කියන දුක් විඳින තැනක ධර්මතාවයක් තියෙන්නේ මේ වගේ කර්මයකට විපාක ස්කන්ධ ටිකක් හැදලා ඒකට තණ්හාව කියන කෙලෙසේ යෙදීමෙනුයි මේ දුක් විඳින පුද්ගලයා ඉපදුනේ කියන එකයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. එහෙම නැතුව විඥානයක් නැත්තම් සිතක් රූපෙට බැසගෙන කය ඉදිරියට ආපස්සට අරගෙන යන්න පුළුවන්කම, වටපිට බලන්න පුළුවන්කම, ආහාර පාන ගන්න පුළුවන්කම, ඒ වගේම හිතින් කියින් කරන්න පුළුවන් කමින් දුක් විඳින කෙනා දකින්න දෙපා. මේක සූක්ෂම සිද්ධියක්. හරිද? රහතන් වහන්සේ කියලා කියන්නේ පුද්ගල භාවයේ මිදිලා, පුද්ගල භාවයේ මිදින සියලු දුක් නිරුද්ධ කරලා අපි ගත්තොත් රොබෝ යන්ත්‍ර කියනවා. වචනය කැහුවොත් වචනයට උත්තර දෙනවා. අහවලදී අපි කියමු හෝටල් වල අද කාලේදී විශේෂයෙන් රොබෝ ශ්‍රමය ගන්නවා. ඕගොල්ලෝ මේ සිට ගිහිල්ලා ආහාර මෙනු කාඩ් එක පෙන්වුවම ඇති. පැහැන අරගෙන ටිකක් තිබ්බහම රොබෝ ගිහිල්ලා ඕගොල්ලෝ සෙලක්ට් කර කැම ටික ඔක්කොම ගෙනල්ලා බීමයි මේසෙට දෙයි. මොන හරි අහුවොත් උත්තර කියයි. නමුත් ඒ රූපය ක්‍රියා කරන විද්‍යුත් ක්‍රමයක් ඇතුළත තියෙනවා. ඒක හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් රොබෝට් ඔයගොල්ලෝ බැන්නොත් අපෙන් හා එක්වීමේ දුක් විඳීද? කවුරු හරි කෙනෙක් මරුණොත් මගේ අම්මා මරන තාත්තා මරන කියලා රොබෝ දුක් විඳීද? නෑ. ඒ විදිහමයි කය සවිඥානික වෙලා ක්‍රියාකාරීව තියෙන ශේත්‍රය සහ දුක බාර ගන්නවා කියන ශේත්‍රය දෙකක්. මෙන්න මේ පුද්ගල භාවයටයි අපි දුක් විඳින්නේ. ওই පුද්ගල භාවයටයි නැවත කර්ම රැස් වෙන්නේ. රොබෝ අපි කතා කරන වචනෙට උත්තරයක් දෙයි. අපි කියපු දෙයක් කළා දෙයි. රොබෝට කර්ම රැස් වෙනවද? ඇයි? පුද්ගල භාවයකින් නෙමෙයි. ඒ වගේ හොඳට මතක තබා ගන්න මම කතා කරන සිද්ධිය ගැඹුරුයි. මේ සංසාර ගමන කවදා හරි නිමා කරගන්න වෙන්නේ මේ දුක් විඳින පුද්ගලයා ඉවත් කරගෙන ජාතිය නැති කෙරෙන්නේ. ඒ ජාතිය නැති කළොත් අද ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායස කියන දුකක් නැති වෙනවා විතරක් නෙමෙයි. මතු ප්‍රතිසන්දියට යන පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනිච්ඡාභි සංස්කාර රැස් කරන්නත් නැහැ. කර්ම රැස් කිරීමක් ඇති වෙනවා. ඉතින් දුකට හේතුව තණ්හාවයි කියලා පෙන්වන්නේ තණ්හාව නිසායි උපාදානයි, උපාදාන නිසායි භවය කියලා තණ්හාව කරන වැඩ ටිකක් තියෙනවා තමයි. ඒ වැඩ ටික නොසලකා හැරලා කෙලෙස් දුක ඇති කරන හේතුවේ මුලට දුකට හේතුව තණ්හාව කියලා කියන්නේ. එතෙන්දි මට මතක් කරන්න ඕනකම තියෙන්නේ ඕගලන්ට හොඳට කෙනෙකුට පුළුවන් නම් මට අද මෙන්න මේ වගේ දුක කියන එක එන්න පුළුවන්, විඳින්න පුළුවන්.
වටපිටාවකයි ඉන්නේ කියලා මෙනෙහි කරනවා නම් ඒ දුකට හේතු මගේ ඉපදීම නේද කියලා බලනවා නම් මම උපන්නේ කොහොමද කියලා මෙන්න මේ පටිච්චසමුප්පාදයේ මෙනෙහි කළොත් ඒකේ අන්තිම දක්වා තියෙන භවපච්චය ජාති ඉපදීම ඇති වෙන්නේ මෙහෙමයි කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දුක්ඛ නිරෝධය කියන්නේ මොකක්ද? හොඳට බලන්න. යෝ තස්සා ඒව තණ්හාය අශේෂ විරාග ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යානාලි. ඒ තුන් ආකාර තණ්හාව ඉතුරු නොකොට නැතිකොළොත් දුක නැති වෙනවා. හොඳට බලන්න. කර්මයට හටගත් විපාක ස්කන්ධ ටිකේ තණ්හාව උපදින්න පවතින්න දුන්නේ නැත්තම් මේ පුද්ගල භාවයට ඊට නැහැ. මල් පෙති රේණු ටික නිසා හටගන්න සුවඳට මල් පෙති රේණු ටික ඇසුරු කරන්න දුන්නේ නැත්තම් මල් පෙති රේණු ටික කඩලා දැම්මොත් සුවඳ අතුරු දහම වෙනවා. සුවඳට නතර වෙන්න තැනක් නැහැ. ඒ වගේ දුක්ඛ නිරෝධය කියනකොට හොඳට බලන්න ජාතිය නිසා නම් ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් ජාති නිරෝධ ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් උපායස නිරුච්ඡන්ති. ඉපදීම නැති වුණොත් ජරා මරණ ශෝක පරිදේ සියලු දුක් නැති වෙනවා. නිවරට කියන නමක් මොකක්ද? අජර අමර බව. අජර කියන්නේ ජරාවක් නෑ, අමර කියන්නේ මරණයක් නෑ. අජරාමර. මහලු බවක් මරණයක් නෑ. මහලු නොවි නොමැරෙන්න නම් අපිට වෙනව මොකද්ද? ඉපදෙන්න නැතු වෙන්න වෙනවා නේ. ජාති නිරෝධය. ඉපදීම නැති වුණොත් මහලු වෙනවද? මැරෙනවද? නෑ. එහෙනම් අජරාමර වෙන්න නම් දුක නැති කරන්න අපිට වෙනව මොකද්ද? ජාති නිරෝධ. පුද්ගලයාගේ ඉපදීම නැති කරන්න වෙනවා. පුද්ගලයාගේ ඉපදීම නැතිකොලොත් තියෙන ආනිසංස දෙකක්. එකක් තමයි දැන් ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් විඳින්නෙත් නැහැ. අනන්ත දීර්ඝ සංසාරේ නැවත උපත්ති වශයෙන් ප්‍රතිසන්දි වශයෙන් යන කර්ම රැස් වෙන්නේ නැහැ. රැස් කරන්න නැහැ. රොබෝ කතා කරුවට වැඩ කෙරුවට කර්ම රැස් වෙන්නේ නැහැ. කරන පුද්ගලයා නැති නිසා. ඒ වගේමයි මෙතන අද අපි මොන හරි දෙයක් කියන්නකො මොන හරි කරන්නකො කර්ම රැස් වෙන්නේ නැද්ද? රැස් වෙනවා. ඇයි කරන්නේ නිසා? එතකොට මෙතනදී ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් නිදහස් වෙන්න නම් ඔබට මේ මම සත්‍යයක් මම පුද්ගලික කියන හැඟීම දිනවනේ දීපදිලා. අන්න ඒක නැතිකොළොත් ජාතිය නිරුද්ධ කළොත් විතරයි ජරා මරණ දුක නැති කරන්නේ. ජාතිය හඳුනා ගන්න මේක අසන්න දෙයක් නෙමෙයි. නමුත් ජාතිය කියන එකේ දුක, ජාතිය කියන එක හඳුනා ගන්න මම යමක් කිව්වොත් අපි මෙහෙම ඉන්නකොට අපිට කාට හරි වාක්‍යයක් පිට වුණා. ලැජ්ජ හිතනව නේද? බලන්න අන්න පුද්ගලයා ධර්මතාවය ස්වභාවය. නමුත් කවුද දුක් විඳින්නේ? කාටද ලැජ්ජ හිතෙන්නේ? අන්න එයයි පුද්ගලයා. එයයි දුක් විඳින්නේ. රොබෝ යන්ත්‍රය තුල එහෙම කෙනෙක් ඉන්නවද? නැහැ. අන්න මෙන්න මේ පුද්ගලයා අන්නේ ලැජ්ජ හිතන පුද්ගලයා තමයි මම අර මල් සෝඳ වගේ කොහෙවත් ඉඳන් ආවවත් නැති කොහාටවත් යන්නේ නැති මේ ස්කන්ධ ටිකම ඇසුරු කරගෙන පවතින ගතිය. හැබැයි කර්ම රැස් වුණොත් ඒ කර්මයට ආය ප්‍රතිසංවසියක්. මෙන්න මේ පුද්ගලයා නිර්මාණය වෙන්නේ කෙලෙසයකට. තණ්හාව නිසායි. තණ්හාව බලන්න මේ දුක්ඛ නිරෝධයට වෙන්නේ මොකද්ද? තණ්හාව නැතිකොලොත් පුළුවන් කිව්ව මොකක් නැති කරන්න? ජාති නිරෝධ. ඉපදීම නැති කරන්න පුළුවන්. ඉපදීම පැනෙව්වේ විඥානයේ රූපයකට බැසගෙන කය සවිඥානික වෙච්ච තැනින් නෙමෙයි. වාතය කියහම ලැජ්ජ හිතනකම ලැජ්ජ හිතිලා ලැජ්ජ වෙලා ලැජ්ජාව බාර ගන්නකම කියන්නක උපන්නේ ඉන්ද්‍රිය මොහුකුරා ගියාට පස්සේ යනවත් එක මේ විපාක ස්කන්ධ ටිකට එකතු වෙන කෙලෙස් ටිකක් එක්ක.
මම මේ ටික මතක් කළේ අපි ඔක්කොම ජාතිය කියන තැන නැත්තම් ඉපදීම කියන තැන බලන්නේ විඥානයේ කයට බැසගත්ත තැන. නමුත් එතනින් නෙමෙයි මේ තණ්හාව නිසා දුක ඇති වෙනවා කියන સિદ્ધාන්තය ඉපදීම ඉඳලා ඔක්කොම ටික කෙලෙස් නිසා තණ්හාව නිසා. තණ්හාව නැතිකොලොත් මේ ඉපදීම නැති වෙනව නේද කියලා ඔබට නුවණින් මෙහෙය කළ හැකියි. ඊට පස්සේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා. බුදුරජාණන් වහන්සේ දුක් නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව හැටියට පෙන්වන්නේ මොකක්ද? සම්මා දිට්ඨි කියලා ආපහු දුක පිළිසිඳ දකින්න සමුදය ප්‍රහාණය කරන්න නිරෝධය සාක්ෂාත් කරන්න කියලා. ඒ කියන්නේ ඔබ නුවණින් මේ පුද්ගල භාවය ඇතිකරන්න නැත්නම් තණ්හාව ඇතිකරන්න පවතින හේතු වෙච්ච විපාක ස්කන්ධ ටික නුවණින් බලනවා නම් මෙන්න මේ පුද්ගල භාවයට පවතින තැනක් නැහැ. මේ පුද්ගල භාවයට පවතින තැනක් නැහැ. අපි නිකමට උදාහරණයක් ගත්තොත් ගහක් ගන්න මුල කඳ කොළ අතු මුල කඳ කොළ අතු කියලා ඔය ටික ඔහොම තිබුණේ හින්දා අපි කියනවා ගහ කියලා නේද? අපිට ගහ කියලා හඳුනා ගන්න ඔය ඔක්කොම වැය වෙලා නේද? මුල නැතුව කඳ නැතුව කොළ අතු නැත්තම් අපි ගහ කියලා කියනවා. ඊට පස්සේ බලන්න ගහ කියන්නේ මොකක්ද කියලා අහනකොට කඳ පෙන්වුවොත් මුල පෙන්වුවොත් කොළ පෙන්වුවොත් අතු පෙන්වුවොත් හැමදාම ගහක් තියෙන්නේ නේද? මම කියන එක තේරෙනවද? මුල කඳ කොළ අතු ටික දක්නකොට ගහ කියන අදහසක් එනවා අපිට. දැන් මට ගහ කියන අදහස ඇති උනේ ගහ නොවන කෑලි ඔක්කොම එකින් එක එකතු වෙලා නේද ගහ කියන අදහස. මම ආපහු ගහ කියන්නේ මේකටයි කියලා මුල පෙන්වුවොත් කඳ පෙන්වුවොත් අතු පෙන්වුවොත් ගහ කියන අදහස උපදින්න හේතු වෙච්ච ටිකම ආපහු පෙන්වුවොත් ගහ කියලා අපිට හැමදාම ගහක් හම්බ වෙනවා. හැබැයි ඒ ටික නිසාම ගහ කියන අදහස ඉපදිලා උපන්න අදහස ඒ ටික මල්ලගත්ත හින්දා ගහ කියන එකක් ලෝකේ පේනවා මිසක කඳයි කොළයි අතුයි මුලින් නිසා ගහ කියන අදහස ආවහම ආපහු ගහ කියලා මුලට පෙන ඒක මුලනේ කියලා පෙන්වුවොත් මේක කඳනේ මේක කොළනේ අතුනේ කියලා එකින් එක පෙන්වුවොත් ගහට පෞතින් තනක් තියෙයිද? මම කියන එක තේරෙනවද? මුල කඳ කොළ අතු ටික ඔක්කොම යෙදිලා තිබුණෙන්ද මට දකින්නකොට ගහ කියන අදහසක් ආවා. ගහ කියන්නේ කියලා මොකක්ද කියලා බලන්න හදනකොට අත තියෙනකොට ඒක මුල කියලා දැක්කොත් ගහ කියලා මට ආදේශ කරගන්න දෙයක් තියෙනවද? කඳ කියලා දෙන්නු. ඒක අතු. ඒක කොළ කියලා දෙන්නොත් ගහ කියන අදහස පවතින්න පුළුවන්. ඒ වගේ කෙස් ලොම් නිය දත් සම්මස් නහර ඇට මිදුලට මේ කොම කොටස් දෙක මෙහෙම කැලේ ටික මෙහෙම තියෙන නිසා මම කියන අදහස එනකොටම ඔගොල්ලෝ මම කියලා කෙස් ටික පෙන්නනවා මම කියලා හැම පෙන්නනවා ලොම් ටික නාසය දිව ශරීරය මේ ටික පෙන්නනවා හැමදාම මම ඉඳී. නමුත් මම කියන අදහස ඇති උනේ මේ කයි මේ රූපින් ඕගොල්ලෝ පිරිසිදු දැක්කොත් පෙන්නු මම කියන අදහස මේකට බැහැගනීද? පෙන්වන්න බෑ. ඒ වගේ මේ ස්කන්ධ ටික නුවණින් බලන්න කියලා කියන්නේ මම ඉන්නවා කියලා හිතේ උපන්න මම කියන කෙලෙසිය හැඟීම ගෙවිලා යනවා එතකොට. පවතින්න බෑ. ඒක සම්පූර්ණ මේ පුද්ගලකම දුක බාර ගන්නකම මම කියන හැඟීම කර්ම රැස් කරන කෙනා සම්පූර්ණම දියවිලා ගිහින් ඉවරයි මේ රූපේ සම්පූර්ණ පිසින් දැක්කෝ.
ආපහු මේකට ආදේශ කරගන්න බෑ. හැබැයි මේ රූපේ ඇත්ත පෙන්වන්නේ නැති තාක් මේ කය නිසාම මම කියන අදහස ඇති වෙලා ඒකට මම කියලා පෙන්න ඉන්න පුළුවන්. පෙන්න දුක් විඳින්න පුළුවන්, කර්ම රැස් කරන්න පුළුවන්. කවදාවත් දුකෙන් ඈතර වෙන්න බෑ. සම්මා දිට්ඨිය කියලා කියන්නේ අන්තිමට එහෙනම් ඒ තණ්හාව. ඒකයි බලන්න සාකෝ පනේසා තණ්හා කත්ත උපජ්ජමන උපජ්ජති කත්ත නිවිසමන නිවිසති. මේ චතුරාර්ය සත්‍යයේම ධම්මානුපස්සනාවේ සතිපට්ඨානයෙන් පෙන්නනවා. සාකෝ පනේසා තණ්හා. ඒ තණ්හාව කත්ත උපජ්ජමන උපජ්ජති කත්ත නිවිසමන නිවිසති. කොහෙද උපදින්නේ කොහෙද පවතින්නේ? චක්කුන් ලෝකේ ප්‍රිය රූපං සාත රූපං එත්තේස තණ්හා උපජ්ජමන උපජ්ජති නිවිසමන. ඇහැ ප්‍රියයි මధుරයි තණ්හාව උපදින්නේ පවතින්නේ. ඇහැ දකිනකොට මම කියන අදහස එනවා. මම කියන කවුද කියවම ඇහැ කියලා පෙන්නනවා. කන නිසාම මම කියන අදහස උපදිනවා. කන මම කියන්නේ කනම පෙන්නනවා. මේ කැලී ටික නිසාම මම ඉපදිලා කැලී ටික මම කියලා පෙන්නුවොත් හැමදාම දුක් විඳින පුද්ගලයාදී ප්‍රශ්නේ තියෙන්නේ ඔය පුද්ගලයාට ඉන්න පුළුවන් මලේ සුවඳ තියෙන පෙති ටික හෙලනකම් විතරයි. මේ අද මම කියලා සතුටු කරවන්න හදන හොඳට සබා ගන්න හදන මේ පුද්ගලයා මේ ආයතන ටික නිසා මෙපදිලා ආයතන ටික තියෙනකම් විතරයි ඉන්නේ. හැබැයි මෙයා අවසන් වෙන්නේ නිකන් නෙමෙයි. මේ පුද්ගලයා මේ ස්කන්ධ ටික නැති වෙනකොට නැති වුණාට මේ මල පර වෙන්නේ නිකන් නෙමෙයි. සුවඳත් එක්ක මේ පෙති ටික හැලෙන්නේ නිකන් නෙමෙයි. නැවත මේ වගේ මලක් හදන්න පුළුවන් ගහක් මලක් හැදෙන ගහක් හදන්න පුළුවන් බීජ හදලා. ඒ වගේ මේ පුද්ගල භාවය තියෙන ආදීනව. මේ ස්කන්ධ ටික තියෙනකම් ස්කන්ධ ටික නැති වෙනකොට සතුටු කරන්න හදන මාව අතහැරේ. හැබැයි ඒ මම මේ පුද්ගලයා අතහැරෙන්නේ මේ ස්කන්ධ ටිකත් එක්ක නිකන් නෙමෙයි. නැවත මේ වගේ පුද්ගල භාවය හදන්න පුළුවන් ස්කන්ධ ටිකක් උපදින කර්ම හදලා. ඉතින් ඒ නිසා කර්ම ගැඹුරු ඇති. නමුත් පොඩි ළමයෙකුට ගණන් හදන්න බෑ කියනකොට එහෙනම් පුතේ චිත්‍රයෙන් දපන් කිව්වෝ කවදාවත් ගණන් හදන්න බැරි වෙනවා. ගගා හරි බැන හරි සැපකල්ලා හරි කියලා දුන්නොත් බොහෝ කාලයක් ගිහිල්ලා හරි ගන්න කතායි. මේ දීර්ඝ සංසාරේ ඔබත් මමත් වෙන්නේ යථාර්ථයෙන් පවතින ඇත්ත ඇති හැටි පවතින දේ තේරුම් ගන්න බැරි වෙච්ච අවිද්‍යාවක් තුළයි. ඒ අවිද්‍යාව නැති වෙන විද්‍යාව උපදින ක්‍රමයට අපි හිතලා හුරු කළා නැහැ. කවදාම හරි දවසක මේ ධර්මයේ හිතලා හුරු කළාමයි විද්‍යාව පහළ කරගෙන සසර මිදෙන්න වෙන්නේ. අපහසු වුණාද නොතේරුණා. මම ඉඳ ලැබෙන හැම වෙලාවෙම මේ ටික කියන්නේ මෙහෙම කාලයක් ගිහින් හරි පුරුදු මේ කොඩෙන් එක වචන අඩුම ගන්න උපමාවක් මතක හිටියොත් ඕගලන්ට මල ගැන උපමාව මතක තිබුණා. ඒත් ඇති පහු කාලේදී පටිච්චසමුප්පාදේ හරහා පුද්ගල භාවයට ඒක ආදේශ කරගන්න පුළුවන්. අද උපමාව විතරයි තේරුම් උපමේය තේරුන්නේ නැහැ. ඊගොල්ලෝ මේක ඇහුවොත් චුට්ටක් තේරෙයි. ඊට පස්සේ තව චුට්ටක් තේරෙයි. එහෙම තමයි. ඉතින් ඒ නිසා ඔබත් මම තාපු සසර ගුණා දුරයි ගොඩාක් දිගයි. ඒ දුර දිග සසර ගෙවා ගන්න වෙන්නේ මේ වගේ ධර්ම මෙනෙහි කිරීමෙන්. ඉතින් හැමදෙනාම උත්සාහවත් වෙන්න ඊගාවට තව කාරණාවක් තියෙනවා. මේ දෙන්නපු කියපු චතුරාර්ය සත්‍ය එකක්වත් ඕගලන්ට තේරුනේ නැත්තම් ඒත් කමක් නෑ. ඒත් නිවන් දකින්න බැරි අහේතුකය නෙමෙයි ඕගොල්ලෝ. මේ ටික තේරුනේ නැත්තේ බැරි ආවර්ණීය ධර්මයන්ගේ මනස වැහිලා නිසායි. මේ නීවර ධර්මයන්ගෙන් මනස මිදුණු දවසට පිරිසුදු වෙච්ච දවසට කිසිදු වෙහසක් නැතුව මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඊට අනුව මෙහෙ කරන්න ඕගලන්ට පුළුවන් වෙනවා. මේ දෙන්නපු
ආකාරයට සති නිමිති හිත තියාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන විදිහට කෙනෙකුට නුවණින් මෙහෙය කරන්න පුළුවන්. එහෙම බැරි කෙනාට සති නිමිති තියාගෙන මම කලින් දේශනා කරලා තියෙනවා කායානුපස්සනාව වඩන්න. වේදනානුපස්සනාව වඩන්න. කායානුපස්සනාව කියන්නේ සති නිමිති හිත තියාගෙන උයත්ති පියත්ති වලන්ති ගන්ටික හොදත් රෙදි හොදත් මිදුලත් ගාද්ද ගියතු ගාද්ද ඊරටත් උයලා කෑවා උදේටත් උයලා එව්වා දවල්ටත් උයන්න වෙලා මේ තරම් උයලා කන්නේ බත්පාන් කවුරුන නැති ඒ වෙන්නේ මේ රූපේ හැදෙන්නේ ඒ බත්පාන් කවුරුන්ට ඇත්තටම සත්‍යක හෝ පුද්ගලෙක් නෙමෙයි ඒ බඳු ආහාරයක් නිසා හැදෙන මේ ශරීරයේ කෙස් ටිකක් කපලා දැම්මොත් මම කියලා හිතෙන්නේ පේන්නේ කිස් විතරයි. රෝම කූප ටික හොරලා පැත්තකට දැම්මොත් රෝම කූප. එකින් එක නිකන් ඉන්න එකින් එක මම නොවන බව, පුද්ගලයෙක් නොවන බව, සත්‍යයක් නොවන බව ආහාරයෙන් හටගත්ත කොටස් ටිකක් තියෙන නිකන් හිතා ඉන්නේ. ජීවිතේ ජීවත් කරන්න ගෙදර දොරේ වැඩ කටයුතු කරන ඕගලන්ට වරදින්නේ කවදාවත් නිවන. මේ පෙන්නපු ක්‍රම එක පරියායක්. අර ක්‍රමේ බැිනම් කෙනෙකුට මේ විදිහට පුළුවන්. මේ විදිහට අර විදිහට කය ආනෝ නිතරම බලමින් වැඩ කටයුතු කරන්න. සසර ගෙවා ගන්න වුණා විතරක් හදා ගන්න. අත්ත නොහැර මේ විදිහට බලනකොට නීවරණ ධර්ම දුර වෙනවා. හිත සමාධිය වෙනවා. එදාට මේ වගේ ධර්ම දේශනාවක් අහන්න ප්‍රමාණය විතරයි ඒ ඕනේ. මේ උපමාවක් සිහි කරගන්න ප්‍රමාදයේ විතරයි. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. ඒ නිසා මේ අද පෙන්නපු ක්‍රමයේ පරියාය බැරි වුණා කියලා මෙතෙන්ට ගොඩ වෙන්න තියෙන්නේ මේ තොටුපළ විතරක් නෙවෙයි. කය නොයෙක් ක්‍රමතියි. ධම්මානුපස්සනාවේ චතුරාර්ය සත්‍ය මෙනෙහි කරන කෙනා ශ්‍රේෂ්ඨයි. කායානුපස්සනාවේ කයano බලන කෙනා හීනයි කියන එකක් නැහැ. දෙන්නම සමානයි. චුට්ටක් වෙනසක් නැහැ. කෙනෙක් ද්වත්ෙන් සාකාරණය බලන එකත් කෙනෙක් සිහිය පිටවගෙන චතුරාර්ය සත්‍ය මෙනෙහි කරන එකත් අතර වෙනසක් නැහැ. දෙන්නම අන්තිමට එන්නේ එක තැනකට. නීවරණ ධර්ම දුරින්තන. එතනදී චතුරාර්ය සත්‍ය අවබෝධය කියන තැනින් මෙනෙහි කරන්න පුළුවන් නම් ඉක්මන. අතන වේගය අඩුකම මිසක අර්ථය සමාන එකම තැනට එන්නේ දෙන්න. ඒ නිසා හැමදෙනාම උත්සාහවත් වෙන්න කොහොම හරි ජරා මරණ සංඛ්‍යාත අපේ මේ ජීවිතය අජරාමර නිවනට හුවාරු කරගන්නවාමයි කියලා. මේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මම වෙනුමයි මාව සසරෙන් ඈතර කරන්නමයි සාරා සංකේය කල්පලක්ෂයක් ඇස්සිස් මස් ලේ දන් දීලා තමන්ගේ සැප අනුන්ට දීලා අනුන් වෙනුවෙන් දුක් විඳ අනුන් වෙනුවෙන් සැප අත්හඳ මගේ බුදුහාමුදුරුවෝ මේ සසර පාරණය පිරේ මං වෙනුවෙන්මයි ඒ බඳු උත්තරේ හම්බෙච්ච කාලෙක ඒ ධර්මයේ අත්හැරියොත් මගේ ජීවිතේට නිඳා වේවා කියන තැනකින් හැම කෙනෙක්ම ගෙදර දොරේදීත් කටයුතු කළා උත්සාහවත් වෙන්න මේ බුද්ධ ශාසනය වරදවා ගන්න එපා කියලා එම් වෙනාට මතක් කරගන්න. හොඳයි එහෙනම් වගේම අපි හැමදෙනාම
ධර්ම ශ්‍රවණය කළා, ධර්ම දේශනා කළා, බොහෝ වටිනා කුසල රාශියක් සිද්ධ කරගත්තා. මේ රැස් කළා වූ සීල කුසලයන් අපි අනුමෝදන් කටයුතු වලට අනුමෝදන් කරමු. විශේෂයෙන්ම මේ පින්වතුන්ට මෙබඳු කුසල ධර්මයන් සිද්ධ කරගෙන දෙලොව යහපත පිණිස, දෙලොව සැනසෙල්ල පිණිස, සංසාරික විමුක්තිය පිණිස කටයුතු කරගන්න ඉඩ අවස්ථාව හම්බ වෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා නිසායි. ඉතින් අපි සියලු දෙනාම සිද්ධ කළා වූ මේ සියලු කුසල ධර්මයන් විශේෂයෙන් මහා සංඝ රත්නයට අනුමෝදන් කරමු. මේ සෑම දිනාගේම යහපත වෙනුවෙන් කැප වෙලා කටයුතු කරන අපේ සද්ධාත ස්වාමීන් වහන්සේ සුදස්සු වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝ රත්නයට මේ පින් අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ වෙත්වා. ඒ වගේම ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් සැනසෙත්වා කියලා. ඒ වගේම ඔබ සියලු දෙනාම සිද්ධ කළා මේ සියලු කුසල ධර්මයන් ලෝක්‍ය සම්බුද්ධ ශාසනයෙන් මේ පින්වතුන්වත් මේ පින්වතුන්ගේ දේවල් දුර රැකරක්ෂා දිස්ත්‍රාන්ත අධිකෘතු ශාසන මාමුක්ෂ්ඨ කාරක සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසුර වඩා වර්ධනය කරගෙන මේ දිව්‍ය පතන බෝධියකින් උතුම් වෙනසෙත්වා කියන අදහසෙන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහි පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහි පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහි පුඤ්ඤන්තං අනුමෝදිत्वा භෝධයන්තු ස්වම්පතං. ඒ වගේම මේ වර්ෂයේ කඨින පින්කම සිද්ධ කිරීමට මුල් වෙච්ච ඒ පින්වතුන්ගේත් ඒ වගේම මේ සේනාසනේ විහාරස්ථානයේ හදන්න කටයුතු කළ ශ්‍රද්ධාවන්ත පින්වතුන්ගේත් මෙතෙන්ට සහ සම්බන්ධ වෙච්ච මේ පින්වත් සියලු දෙනාගේ නමින් නැසී කලුරේ කළා වූ යම්තා ඥාති සමයක් සිටින මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඒ සියලු දෙනාම මේ පින් අනුමෝදන්ව දුකක සිටින දුකින් අත මිදී සිටවත් භාගයටපත් වීමෙන් උතුම් නිවන සැනසෙත්වා කියන අදහසින් අපි ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු. ඒ වගේම මේ වර්ෂයේ බලංගොඩ වට්ටුවල ධම්මාදී සේනාසනේ කඨින මහා පුණෝත්සවය සිද්ධ කිරීමට මුල් වෙන්නේ විශේෂයෙන්ම මහා සංඝ රත්නයට බොහොම ශ්‍රද්ධාවෙන් වස් ආරාධනා කළා. 3 මාස පුරාවටම හැකි පමණකින් අපෝපස්ථාන කළා. සත්පුරුෂ භාවයෙන් කටයුතු කළ වෛද්‍ය තුෂාර මුනිසිංහ මහත්මයා, වෛද්‍ය කසොම් වීරකොඩි මහත්මයා, වෛද්‍ය සුමීර දේශාන් මහත්මයා, වෛද්‍ය දිවිනිකා වන්‍යාරච්චි මෙතනිය කියන මේ පින්වත් සියලු දෙනාට, ඒ පින්වත් සියලු දෙනාට එයාගේ පවුල්වල දුව දරුවෝ, දෙමව්පිය සහෝදර ඥාතීත මිත්‍රාදී සියලු දෙනාට මේ කුසල ධර්මයන් හේතු වීමෙන් නිදුක් නිරෝගී සුවපත් භාවී ජීවනයේ වෙත්වා. ඒ සෑම දිනකට මේ කුසල උතුම්වම සපාරමී වේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ විශාල පිරිසකට මේ විශාල කුසලයක් සිද්ධ කරගන්නට ඉඩ අවස්ථාව සැලසෙන්නේ විශේෂයෙන්ම සසරේ මේ අත දුවන පරිසරණ සත්‍යයන් හැටියට මෙබඳු කුසලයක් සිද්ධ කරගන්න ලැබෙනවා කියන එක ලේසි පහසු වාසනාවක් නෙමෙයි. ඒබඳු
අසරණ ජීවිතවලට මෙබඳු කුසල ධර්මයන් සිද්ධ කරගන්න වටපිටාව හදලා දෙන එක මොන තරම් හිඟමන්ද. ඇත්තටම මේ ටික මම මතක් කළේ මේ ධම්මහදී සේනාසනය මම බෑ කියන්තිම අපේ ශ්‍රියානි වෛද්‍ය ශ්‍රියානි අබේසූරිය නැතිනිය මුල්ලා එතුමියත් ඒ වගේම ඉසානි අබේසූරිය එදියනියත් ඒ වගේම අපේ ලාල් පැලැන්තගේ මහත්මයා නිර්මා පැලැන්තගේ නැතිනිය ඇතුළු මේක සහ සම්බන්ධ වෙච්ච මේ සත්පුරුෂ පින්වතුන් තමයි ඇත්තටම මේ සත්පුරුෂ ක්‍රියාවේ යොද කණු ටික ඒ අය තමයි ඒගොල්ලන්ට මේ කුසල් පින් පුරා ගන්න මේ ශේම භූමිය හැදුවේ. ඉතින් බොහෝ සත්පුරුෂ භාවයෙන් ඒ අයවත් මතක් කරනවා. ඒ වගේම ඔබ සියලුනාට හැම වෙලාවෙම බොහෝ මෙත්සිතින් කටයුතු කරමින් සහ සම්බන්ධතාවයේ සහයෝගය ලබා දෙන නන්ද සිංහත් මතක් කරනවා. දක්ෂ පුද්ගලයෙකුට මල් ටිකක් හම්බුනහම ලස්සනට තියලා මල් මාලා මල් වට්ටි හදනවා වගේ ඔබ තැන් වල විසිරලා ඉන්න අපි සද්ධර්ම යාළුවෝ සද්ධර්මයේ කල්යාණ මිත්‍ර භාවය තැන් වල ඉන්න අපිව හඳුන්වලා එකට එකතු කරලා ඒක රාශි කරලා මහා සත්පුරුෂ වැඩක් කළා අපේ නාවල චමින්ද රත්නවීර මහත්මයා. ඉතින් එතුමා තමයි මේ ක්‍රියාවලියේ හරියට ගංගල් බුරුකකින්කට යා කරනවා වගේ ස්වාමීන් වහන්සේලාට මේ අනිත් අය වහන්දුන්වල දෙමින් අනිත් අයට බණසීදී දීලා මේ විදිහට මේ කටයුතු කළේ. ඉතින් එතුමාවත් මතක් කරනවා. ඒ පින් නම් වශයෙන් මතක් කළා වූ ඒ පින් වශීලූ දෙනාට මෙතෙන්ට සහ සම්බන්ධ වෙන මේ පින්වත් සියලුම දෙනාටත් වස්සාරාධනා කළ පින්වත් සියලු දෙනාටත් පවුල ආයත මේ සත්පුරුෂ ක්‍රියාව සිද්ධ කරගන්නට මෙතෙන්ට ඉන්න අවස්ථාව සලසලා එන්නට නොහැකෝ කිවල් දරවල යම්තා ප්‍රසස්සිටියනම් ඒ සෑම දෙනාටම පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් තුන්වන් සතු අනන්ත ගුණ බලයෙන් මේ පුණ්‍ය ශක්තිය බලයෙන් මේ සෑම දිනාගේ මෙලොව ජීවිතවලට ඇතිවන්නා ලෙඩ දුක් කරදර බාධක උපද්‍රව දුරු වේවා කරන කියන යහපත් අදහස් සියල්ල සමුත් වේවා සසර වසනාතුරු සාපේපාසාදී බියකට දුකිදුප්පත් අසන් දින්දු භාගකටපත් නොවි බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවේසෙන් සිටින්න වැඩවදාලා වූ උතුම් අජරාමර නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්නට මෙම කුසල ධර්ම සෑම දිනාටම උතුම් නිවන් පිණිස පාරමිතාවක් මුලේවා